2017 O level paper එකේ දෙවනි කොටසේ ප්‍රශ්න අංක 6 ක්‍රම ඉලක්කම් 1 බලමු. එකේ අයන්න නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග නම් කරන්න. පිරිවැය මූලිකාංග. පිරිවැය මූලිකාංග හැදෙන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්, ඍජු වෙනත්. උත්තරයට කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය. ඒකට එකතු කරන්න නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය. ඔන්න එනවා නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. ඔන්න ඕකට තමයි පිරිවැය ව්‍යුහය. නැත්තම් නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග. පිරිවැයෙහි සැකැස්ම කියලා කියන්නේ මේකට. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. ප්‍රාථමික පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයට අපි කියනවා වක්‍ර පිරිවැය කියලා. වක්‍ර පිරිවැය කොටස් 3යි. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත්. ඔන්න කිසියම් ළමයෙක් මුළු පිරිවැය හැදෙන්නේ, නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය කිව්වත් හරි. ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය. එහෙම කිව්වත් හරි. නැත්තම් ප්‍රාථමික පිරිවැය දන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. එහෙම කිව්වත් වැරදි නෑ. පිරිවැය ව්‍යුහය කියන්නේ මෙන්න මේ ටිකට. ආයන්න බලන්න ගිණුම්කරණයේදී වැරදි සිදුවන අවස්ථා දෙකක් ලියන්න. ගිණුම්කරණයේදී වැරදි සිදුවන අවස්ථා. මම ඒක පැහැදිලි කරන්න ලේසි නිසා මේ ගිණුම්කරණ ක්‍රියාවලිය. ගිණුම්කරණ යෙදවුම් සටහන් කිරීමේ chart එක ගහගත්තා. බලන්න ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ප්‍රථමයෙන්ම වාර්තා කරනවා මූලාශ්‍ර ලේඛනවල. මූලාශ්‍ර ලේඛන වලින් පස්සේ උපයෝගී පොත් වලට වාර්තා කරනවා. උපයෝගී පොත් කියන්නේ මුදල් පොත, බැංකු පොත, සුළු මුදල් පොත, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය. ඔන්න උපයෝගී පොත් වලට සමාන වචන තමයි මූලික සටහන් පොත්. නැත්තම් දෛනික පොත් කියනවා, ජර්නල් කියලා කියනවා. උපයෝගී පොත් වලින් පස්සේ ලෙජරයට පිටපත් කරනවා. ද්විත්ව සටහන් මූල ධර්මය අනුව ලෙජරයට පිටපත් කරලා කාලච්ඡේදයේ අවසානයේදී ලෙජරය සාරාංශ කරනවා. ලෙජර් ගිණුම් තුලනය කර ශේෂ පිරික්සුම පිළියෙල කරනවා. ඒක තමයි ගිණුම්කරණයේදී වෙන්නේ. ශේෂ පිරික්සුමේ තියෙන තොරතුරු අරගෙන මූල්‍ය ප්‍රකාශන හදනවා. මෙතන දැන් ගිණුම්කරණයේ වැරදි සිදුවන අවස්ථා අහන්නේ. අපි මෙතනින් අවස්ථා 4ක් හඳුනා ගන්න ඕන බලන්න. පළවෙනි එක තමයි උපයෝගී පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී. මූලික සටහන් පොත්වල නැත්තම් මූලික පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී අනිත් එක තමයි මූලික පොත්වලින් ගනුදෙනු, මූලික පොත්වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී. ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී. අනිත් එක ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී. ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී. අවසාන එක ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී.
ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී ඔන්න ගිණුම් කරන වැරදි සිදුවන අවස්ථා. උපයෝගී පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී උපයෝගී පොත්වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී සහ ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී රෝමි ලක්කන් දෙකට යමු. බ්ලොග් ගල් නිෂ්පාදනය කරන ශක්ති ව්‍යාපාරයේ 2017 අගෝස්තු මාසයට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. බ්ලොග් ගලක පිරිවැය දෙනවා රුපියල් 30යි. නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක් 20000යි. මුළු නිෂ්පාදන පිරිවැය 60000යි. ඍජු ද්‍රව්‍ය පිරිවැය 15000යි. ඍජු වෙනත් වියදම් 10000යි. අහන්නේ නිෂ්පාදනය කළ බ්ලොග් ගල් ගණන. අගෝස්තු මාසය සඳහා ඍජු ශ්‍රම පිරිවැය. තැනින් තැනින් අහන්නේ අපි බලමු පිරිවැය හැදෙන විදිය. ඍජු ද්‍රව්‍ය මේක ලියාගත්තම ලේසි. ඍජු ද්‍රව්‍ය තියෙනවා 15000ක්. ඒගොල්ලෝ දීලා. ඍජු ශ්‍රමය තමයි අහන්නේ. ආයන්නේ. ඒක අපි දන්නේ නැහැ. ඒක අහනවා. ඊළඟට ඍජු වෙනත් දෙනවා 10000ක් කියලා. ඔන්න එකතුවට කියනවා ප්‍රාථමික පිරිවැය. ඒක දෙන්නේ නැහැ. ඒකට එකතු කරන්න නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රුපියල් 20000යි කියලා දෙනවා. අන්න උත්තරයට කියනවා ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර්ය එකතු කරාම නිෂ්පාදන පිරිවැය එනවා. නිෂ්පාදන පිරිවැය මෙතෙන්ට එනවා. මුළු නිෂ්පාදන පිරිවැය 60000යි කියලා දෙනවා. අන්න 60000යි. බලන්න අපිට දැන් හොයාගන්න පුළුවන් ප්‍රාථමික පිරිවැය. පල්ලෙහායි දැන් උඩට ගියාම 60000න් 20000ක් අඩු වෙන්න ඕන. එතකොට 40000යි. මේ 40000න් 15000යි 10000යි අඩු කරන්න ඕන. 15යි 10යි කියන්නේ 25000යි. 40000න් මේ 25000 අඩු කරාම 15000යි. ඔන්න 15000යි 10000යි. ඍජු ද්‍රව්‍ය 15000යි. ඍජු ශ්‍රමය 15000යි. ඍජු වෙනත් 10000යි. අන්න ප්‍රාථමික පිරිවැය 40000 එනවා දැන්. අහන්නේ අපෙන් ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 15000යි. ආයන්නට උත්තරේ රුපියල් 15000යි. අයන්න බලමු ඊළඟට. අපිට දෙනවා මුළු නිෂ්පාදන පිරිවැය 60000යි කියලා. වෙන්න මුළු නිෂ්පාදන පිරිවැය 60000යි. අපිට දෙනවා ඒකකයක පිරිවැය. බ්ලොග් ගලක පිරිවැය රුපියල් 30යි කියලා දෙනවා. මෙන්න අපිට හොයාගන්න පුළුවන් ඒකක කීයක් හදලාද කියලා. මෙන්න ඒකක ගාන. නිෂ්පාදනය කළ බ්ලොග් ගල් ගණන. මෙන්න මේක තමයි අහන්නේ. ඒක හොයන්නේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදන්න නිෂ්පාදන ඒකක ගණනින්. නිෂ්පාදන ඒකක ගණන. එතකොට එනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30යි කියලා දෙනවා. අපිට ඕනේ ඒකක ගාන කීයද කියලා බලන්න. 60000 බෙදන්න 30න්. ඒකක ගාන ඒකක 2000යි. ඒ කියන්නේ නිෂ්පාදනය කළ බ්ලොග් ගල් ගණන 2000යි. අන්න 60000 2000න් බෙදුවම රුපියල් 30යි. අයන්නට උත්තරේ බ්ලොග් ගල් ගණන අහන්නේ. බ්ලොග් ගල් ගණන නිෂ්පාදන කළ බ්ලොග් ගල් ගණන 2000යි. ඒක රුපියල් නෙමෙයි, ඒක ඒකක. බ්ලොග් ගල් ගණන 2000යි. රෝමි ලක්කන් 3ට යනවා.
පහත දැක්වෙන්නේ ගිණුම් කරණයේදී සිදු වැරදි කිහිපයකි. ඒ ණයට විකුණුම් රුපියල් 4500 විකුණුම් ජර්නලයේ සටහන් කර ඇත්තේ 5400ක් ලෙසය. B වලින් දෙනවා ගෙවූ වරිපනම් ගාස්තු 1200ක් සටහන් කර ඇත්තේ මුදල් පොතේ පමණි. C 8000ක් වූ විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පුරුක්ෂමට උපුටාගෙන නැත. ඔය වගේ A B C D E F කියලා වැරදි 6ක් දෙනවා. අවශ්‍ය දේ බලන්න. ඉහත වැරදි අතුරෙන් ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි සහ ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන වැරදි වෙන වෙනම ලිවීම ලකුණු දෙකක කොටසක්. බලන්න ගිණුම් කරන වැරදි ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. පළවෙනි එක තමයි ශේෂ පිරික්සුමේ සමානත්වයට. ඒ කියන්නේ මාසයේ අන්තිමේ නැත්නම් කාලච්ඡේදයේ අවසානයේදී ශේෂ පිරික්සුම හදනකොට ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුවයි බැර තීරුවේ එකතුවේ අසමාන වෙනවා. කිසියම් වැරදි හේතු කොටගෙන සමහර වැරදි තියෙනවා ශේෂ පිරික්සුම සමාන වෙනවා. නමුත් වැරදි අඩුපාඩු තියෙනවා. ඒවට තමයි ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි කියන්නේ. සමහර වැරදි නිසා ශේෂ පිරික්සුම සමාන වෙන්නෙම නැහැ. ඒත් වැරදි තියෙනවා. සමහර වැරදි නිසා ශේෂ පිරික්සුම සමාන වෙනවා. නමුත් වැරදි තියෙනවා. ඒව තමයි මේ අහන්නේ. අපි බලමු A කියන එක. අනිත් එක කියන්න ඕන දැන් උත්තර ලියනකොට A B C D කියලා ලිව්වම ඇති. නැත්තම් මේ වැරදි අඩුපාඩු ඔක්කොම ආයෙ මුලින් ඉඳන් ලියන්න ඕනේ නැහැ. අයන්න දාලා Aද Bද Cද කියලා ලිව්වම හරි. ආයන්න දාලා එන උත්තරේ ලිව්වම ඇති. ඉංග්‍රීසි අකුර. බලන්නේ ණයට විකුණුම් රුපියල් 4500 විකුණුම් ජර්නලයේ සටහන් කර ඇත්තේ 5400ක් ලෙසය. ණයට විකුණුම් යන්න ඕන විකුණුම් ගිණුම බැර වෙන්න ඕන. විකුණුම් බැර ණය ගැති ගිණුම හර වෙන්න ඕන. මෙන්න ණය ගැති කොටු කරා. මේ තුනිවැරදිම දේ විකුණුම් බැර ණය ගැති ගිණුම හර. ණයට විකුණුම් 4500යි ඔන්න. විකුණුම් බැර වුණා ණය ගැති හර වුණා 4500යි. වැරද්ද තමයි විකුණුම් ජර්නලයේ සටහන් කර ඇත්තේ 5400ක් ලෙසය. විකුණුම් ජර්නලයට දානමයි කියන්නේ තැන් දෙකේම වැරදි. මොකද විකුණුම් ගිණුමත් වැරදි ණය ගැති ගිණුමත් වැරදි. 5400ක් ලෙස දාලා තියෙන්නේ. ඔන්න දෙපැත්තටම. මේක වැරදි. එන්න ඕන 4500යි 5400ක් කියලා දාලා වැඩිපුර. බලන්න කීයක් වැඩිද කියලා. රුපියල් 900ක් වැඩි දෙපැත්තටම. ඔන්න 900ක් වැඩි. වැඩි නම් නිවැරදි කිරීමේදී ඉවත් කරන්න. විකුණුම් ගිණුම හර වෙනවා. විකුණුම් හර 900යි. ණය ගැති ගිණුමෙත් වැඩි නිසා අයින් කරන්න බැර කරන්න. ණය ගැති ගිණුම බැර. ණය ගැති බැර 900යි. ඔන්න නිවැරදි කිරීමේ ජර්නල් සටහන. විකුණුම් ගිණුම හර 900යි. ණය ගැති ගිණුම බැර 900යි. අවිනිශ්චිත ගිණුමට එන්නේ නැහැ. බලන්නේ ගනුදෙනු නිසා ශේෂ පිරික්සුමට වෙන දේ විකුණුම් කියලා ශේෂ පිරික්සුමට යන්නේ 4500ක් නෙවෙයි 5400යි. වැරදි අගය. ණය ගැති කියලා යනවා 5400යි. හර පැත්තට ණය ගැති විකුණුම් බැර පැත්තට. ඔන්න ශේෂ පිරික්සුම සමාන කරනකොට දෙපැත්ත සමානයි. අන්න ශේෂ පිරික්සුමේ ඓක්‍යයට බලපෑමක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වැරදි නිසා අවිනිශ්චිත ගිණුමක් විවෘත වෙන්නේ නැහැ. ඔයාලට හොයාගන්න ලේසි. ශේෂ පිරික්සුමේ ඓක්‍යයට නැත්නම් එකතුවට
බලපෑමක් ඇති නොකරන වැරද්දක් තමයි ඒක. ඒක එතකොට අයන්නට. ඔන්න අයන්නට එන්නේ A. අයන්නට A එනවා. මම වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහනුත් දාලා තියෙන්නේ පොදු ජර්නලයක්. ඒක අතිරේකව හදන්නේ. අවශ්‍ය දෙයට ඉල්ලලා නැහැ. ඔයාලගේ අමතර දැනුමට බලන්න ඒ ගනුදෙනුව. විකුණුම් ගිණුම හර 900යි ණය ගැති බැර 900යි සංලක්ෂිකුත් ලියන්න ඕන මම දැන් ලියන්නේ නැහැ. නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ටික මම ලියන ඔක්කොම. ඊළඟට බලන්න B ගනුදෙනුව. ගෙව් වරිපනම් ගාස්තු රුපියල් 1200 සටහන් කර ඇත්තේ මුදල් ගිණුමේ පමණි. ගෙව් වරිපනම් ගාස්තු කියන්නේ මුදල් පොත බැර වෙන්න ඕන. මුදල් පොත බැර. වරිපනම් වියදම් හර. ඔන්න වරිපනම්. වරිපනම් ගාස්තු හර වෙන්න ඕන. කොටු කරේ විය යුතු නිවැරදිම දේ රුපියල් 1200යි. මුදල් පොත බැර වරිපනම් ගාස්තු හර 1200යි. සටහන් කර ඇත්තේ මුදල් ගිණුමේ පමණි. මුදල් පොතේ විතරයි දාලා තියෙන්නේ. ඒක හරි. වරිපනම් ගිණුමට දාලා නැහැ. එහෙනම් ශේෂ පිරික්සුම හදනකොට මුදල් කියලා තියෙනවා 1200ක් බැර පැත්තේ. වරිපනම් කියලා එකක් මේකේ නැහැ. වරිපනම් කියලා 1200ක් නැහැ. ඇයි වරිපනම් ගිණුමට දාලා නැහැ? මෙතන නැහැ. ඔන්න ශේෂ පිරික්සුම එකතු කරනකොට බැර පැත්තේ 1200යි හර පැත්තේ ශේෂය අඩුයි. ඔන්න 1200 දාලා අපි ලියනවා අවිනිශ්චිත කියලා. తాවකාලිකව අවිනිශ්චිත ගිණුමට දානවා. අන්න ශේෂ පිරික්සුමේ ඓක්‍යයට බලපෑමක් ඇති කරා. ශේෂ පිරික්සුමේ හර පැත්ත අඩු වුණා. අන්න එකතුවට බලපෑමක් ඇති කරා නම් අවිනිශ්චිත ගිණුම කියලා එනවා. ඔන්න ඒක එන්නේ ආයන්නට. ආයන්නට උත්තරයක් ඒක. සමානත්වයට බලපාන වැරද්දක් ඒක B. බලන්න මුදල් පොතේ දාලා වරිපනම් ගාස්තු ගිණුමට දාලා නැහැලු. එහෙනම් වරිපනම් ගාස්තු ගිණුමට දැන් දාන්න ඕන. වරිපනම් ගාස්තු හර මුදල් ආයි බැර කරන්න බෑ. ඒකට දාලා අවිනිශ්චිත ගිණුම බැර. වරිපනම් ගාස්තු හර. නිවැරදි කිරීමේ ජර්නල් සටහන 1200යි අවිනිශ්චිත ගිණුම බැර 1200යි. සංලක්ෂිකුත් ලියන්න ඕන දැන් ලියන්නේ නැහැ මං. නිවැරදි කිරීමේදී අවිනිශ්චිත ගිණුම ඉවත් වෙලා යනවා. ඒකයි අවිනිශ්චිත ගිණුම බැර වෙලා වරිපනම් ගාස්තු හර උනේ. ඊළඟට C. රුපියල් 8000ක් වූ විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට උපුටාගෙන නැත. විදුලි ගාස්තු ගිණුමේ ශේෂය රුපියල් 8000යි. මෙන්න විදුලි ගාස්තු ගිණුම ශේෂ කරාම රුපියල් 8000ක් ශේෂය තියනවලු. මේක ශේෂ පිරික්සුමට යන්න ඕන හර පැත්තට. වියදමක් නිසා හර පැත්තට යන්න ඕන 8000ක්. මේක උපුටාගෙන නැහැලු ශේෂ පිරික්සුමට. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ විදුලි ගාස්තු කියලා හර පැත්තේ නැහැ. අපි හිතමු මේ පැත්තේ තියෙන්නේ ශේෂ පිරික්සුමේ බැර පැත්තේ තියෙනවා ප්‍රාග්ධනය 15000යි. ණයගැතියෝ තියෙනවා හර පැත්තෙන් 7000ක්. ණයගැතියෝ 7000ක් තියෙනවා. විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට දාලා නැහැ. ඒ කියන්නේ මෙතන හිස් මෙතන මුකුත් නැහැ. ඔන්න ශේෂ පිරික්සුම එකතු කරනකොට හර පැත්ත දැන් අඩුයි. හර පැත්ත අඩු වෙනවා රුපියල් 8000ක්. ඒ තමයි විදුලි ගාස්තු කියන 8000.
අන්න අපි తాවකාලිකව දාලා දැන් මේක දාලා නැහැනේ. අපි අවිනිශ්චිත කියලා ලියනවා. අවිනිශ්චිත කියලා ගිණුම කියලා ලියලා తాවකාලිකව ශේෂ කරනවා. ඊට පස්සේ තමයි වැරදි හොයන්නේ. ඔන්න වැරදි හොයනකොට විදුලි ගාස්තු ගිණුමේ ශේෂ පිරික්සුම හර වෙන්න ඕන. ශේෂ පිරික්සුමට දානවා හර පැත්තට. පස්සේ මේ අවිනිශ්චිත ගිණුම බැර කරනවා. එතකොට අවිනිශ්චිත ගිණුම අයින් වෙලා යනවා. අවිනිශ්චිත ගිණුම බැර කරලා ශේෂ පිරික්සුම හර කරනවා. ශේෂ පිරික්සුම හර 8000යි. ශේෂ පිරික්සුම වෙනුවට තිත්පේලියක් ලියන්න ඕන. අවිනිශ්චිත ගිණුම බැර 8000යි. ඔන්න නිවැරදි කිරීමේ ජර්නල් සටහන. ඒක ඉල්ලලා නැහැ මං හැදුවා. එතකොට ඒකත් එන්නේ ආයන්නට ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන වරද්දක්. CN ආයන්නට. අවිනිශ්චිත ගිණුම කියලා ආව එකටත්. D බලන්න රුපියල් 6000ක ගැනුම් ඉන්නෝසියක් සම්පූර්ණයෙන්ම පොත්වල සටහන් වී නැත. 6000ක ගැනුම් ඉන්නෝසියක් ඔන්න ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරුණම ශේෂ පිරික්සුමට යන්නේ නැහැ. මොකද ගැනුම් ඉන්නෝසියක් වාර්තා කරන්නේ ගැනුම් ගිණුම හර වෙන්න ඕන. ගැනුම් ගිණුම හර වෙන්න ඕන රුපියල් 6000ක්. ණය හිමි ගිණුම බැර රුපියල් 6000යි. මේක වාර්තා කරලම නැහැ. ඒ කියන්නේ ශේෂ පිරික්සුම සමානත්වයට බලපෑමක් වෙන්නේ නැහැ. වාර්තා කරලා නැහැ කියන්නේ ශේෂ පිරික්සුම සමාන වෙනවා. ඒ නිසා දැන් වාර්තා කරමු. ගැනුම් ගිණුම හර 6000යි. ණය හිමි ගිණුම බැර අදාළ ණය හිමි ගිණුම බැර 6000යි. මේක ඉල්ලලා නෑ අමතරව හදන්නේ. ඒක ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරද්දක් අයන්නට එන්නේ. D එන්නේ අයන්නට. ඊළඟට බලන්න E ගෙවූ රක්ෂණ ගාස්තු 2500ක් වරිපණම් ගාස්තු ගිණුමට හර කර ඇත. කොහොම හරි තැන් දෙකකට හර බැර වෙලා නම් ශේෂ පිරික්සුමේ සමාන වෙනවා. තැන් දෙකකට හර බැර වෙලා නම් මොන ගිණුමේ වුණත් කමක් නැහැ. ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් වෙන්නේ නැහැ. සමාන වෙනවා. ගෙවූ රක්ෂණ ගාස්තු 2500ක්. රක්ෂණ මුදල් පොත ගෙවූ රක්ෂණ ගාස්තු දාන්නේ මුදල් පොත බැර රක්ෂණ ගාස්තු ගිණුම හර 2500යි. විය යුතු නිවැරදිම දේ. වරිපණම් ගාස්තු ගිණුමට හර කරලලු. වරිපණම් ගාස්තු ඒකත් වියදම් ගිණුමක් 2500යි. රක්ෂණ ගාස්තු හර වෙන්න ඕන එක වරිපණම් හර කරලා. මුදල් පොතේ ප්‍රශ්නයක් නැහැ. වරිපණම් හර කරපු එක වැරදි. අයින් කරන්න වරිපණම් ගිණුම බැර කරන්න 2500ක්. රක්ෂණ ගාස්තු ගිණුම හර කරන්න 2500ක්. රක්ෂණ ගාස්තු හර 2500යි. වරිපණම් ගිණුම බැර 2500යි. ඔන්න අවිනිශ්චිත ගිණුම කියලා ආවේ නැහැ. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. බලන්න අපි ශේෂ පිරික්සුම දැම්මොත් ගෙවූ රක්ෂණ ගාස්තු යනවා මුදල් පොත බැර වෙනවා 2500ක්. ඔන්න රක්ෂණ ගිණුම හර වෙන්න ඕනේ ඒකට නෙමෙයි දාලා තියෙන්නේ. වරිපණම් ගාස්තු ගිණුමට මේකට දාලා නැහැ. වරිපණම් වලට දාලා. ගිණුමේ නම විතරයි වෙනස් වෙලා තින්නේ. කොහොමත් හර වෙලා තියෙනවා 2500ක්. ඔන්න ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් වෙන්නේ නැහැ. ශේෂ පිරික්සුම සමානයි. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමක් වෙන්නේ නැහැ මේකට. අයන්නට තමයි E එන්නේ. ඊළඟට බලන්න F දුන්වට්ටම් රුපියල් 1300ක්. අදාළ ණයගැති ගිණුමේ 3100ක් ලෙස සටහන් කර ඇත.
අන්න එක තැනක විතරයි වැරද්ද වෙලා තින්නේ. බලන්න දුන්වට්ටම් යන්නේ මෙහෙම. දුන්වට්ටම් ගිණුම හර වෙන්න ඕන. ණයගැති ගිණුම බැර වෙන්න ඕන. ඔන්න විය යුතු නිවැරදිම දේ. දුන්වට්ටම් 1300ක් දුන්වට්ටම් හර ණයගැති ගිණුම බැර. මේගොල්ලෝ කරලා තියෙන්නේ අදාළ ණයගැති ගිණුමේ 3100ක් ලෙස දාලා. අන්න මෙතන එන්න ඕන 1300යි 3100ක් කියන්නේ වැඩිපුර දාලා රුපියල් 1800ක් වැඩි. ඔන්න එන්න ඕන 1300යි 3100ක් දාලා 1800ක් වැඩි. දුන්වට්ටම් ගිණුම ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. වැඩි නම් අයින් කරන්න. ණයගැති ගිණුම හර කරන්න 1800යි. දුන්වට්ටම් වලට දාන්න බෑ. අවිනිශ්චිත ගිණුම බැර. ඔන්න ණයගැති ගිණුම හර 1800යි. අවිනිශ්චිත බැර 1800යි. සංලක්ෂ්‍ය ලියන්නේ නැහැ මන් දැන්. ඔන්න ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති කරනව එක. ආයන්නට එනවා F. බලන්න ශේෂ පිරික්සුමට වෙන වැඩේ දුන්වට්ටම්. අනිත් එක ණයගැති. දුන්වට්ටම් 1300ක්. දුන්වට්ටම් ගිණුම දාලා තියෙනවා 1300 ඒක හරි. ණයගැති ගිණුමට දාලා තියෙන්නේ 3100ක් කියලා. අන්න ඒක වැරදි. ශේෂ පිරික්සම ශේෂ කරනකොට 3100යි කියන්නේ හර පැත්තට වෙනසක් එනවා. රුපියල් 1800ක. අන්නේ වෙනස තමයි අවිනිශ්චිත ගිණුම කියලා අපි දාන්නේ. අවිනිශ්චිත කියලා දාලා අවිනිශ්චිත ගිණුම හර කරනවා. 1800ක්. ශේෂ පිරික්සුමේ වෙනස කියලා. දැන් වැරදි අඩුපාඩු හොයාගෙන යනකොට අවිනිශ්චිත ගිණුම බැර වෙනවා. ණයගැති ගිණුම හර වෙනවා 1800. අන්න අවිනිශ්චිත ගිණුම බැර වෙනවා. ණයගැති ගිණුම 1800ක් හර වෙනවා. මේක තමයි ලිව්වේ අපි. ණයගැති හර අවිනිශ්චිත ගිණුම බැර කියලා. අන්න අවිනිශ්චිත ගිණුම ලෙජරෙන් ඉවත් වී යනවා. తాවකාලික ගිණුමක්. හරි. එහෙනම් ඒ ටික ඉවරයි. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ඉල්ලලා නැහැ. මම ඒක අමතරව හැදුවේ මේ පොදු ජර්නලය. ඉල්ලලා තියෙන්නේ ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑන වැරදි. අයන්නට එන්නේ A, D සහ E. ආයන්නට එන්නේ B, C, F. එච්චරයි අහලා තියෙන්නේ. රෝමිලක්කම් 4ට යනවා. පහත දැක්වෙන්නේ 2017 දෙසැම්බර් මාසයේ සඳහා ව්‍යාපාරයක් පිළියෙල කළ බැංකු ගිණුම හා බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයයි. 2017 සැප්තැම්බර් මාසයේ සඳහා බැංකු ගිණුම දීලා තියෙනවා. බැංකු ප්‍රකාශනය දීලා තියෙනවා. අවශ්‍ය දේ අයන්නෙන් අහනවා 2017 9:30 දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම. ආයන්නෙන් අහනවා 9:30 දිනට බැංකු සැසඳුම් විස්තරය. ලකුණු 6යි. සංශෝධිත බැංකු පොත මන් දාගෙන තියෙන්නේ දිනය, විස්තරය, සංගල පිටුව වටිනාකම. බැර පැත්තත් එහෙමයි. දිනය, විස්තරය, සංගල පිටුව වටිනාකම. මෙතනින් එනවා ආරම්භක ශේෂය 9:30 සංශෝධනයට පෙර ශේෂය. බැංකු සැසඳුම් ප්‍රකාශය දාලා තියෙන සැප්තැම්බර්. බැංකු පොත අනුව සංශෝධිත ශේෂයෙන් පටන් අරගෙන එකතු කරන්න ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොවූ චෙක්. හෝල් 2ක් 3ක් තියලා අඩු කළා බැර නොවූ චෙක්. ඒ කියන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. නැත්තම් නිෂ්කාශනය නොවූ චෙක්, බැර නොවූ චෙක් ඕන නමක් හරි හෝල් 2 3ක් තියලා බැංකු ප්‍රකාශනය අනුව ශේෂයේ උත්තරේ. දෙවන තීරුව ඩබල් ලිරික්. ආකෘතිය දාගෙන තියෙන්නේ දැන් බලන්න
බැංකු පොත අනුව ආරම්භක ශේෂය තියෙනවා හර පැත්තෙන් 18500ක්. බැංකු ප්‍රකාශනය අනුව ආරම්භක ශේෂය 18500යි දෙකම හරි. තැන් දෙකටම හරි දෙකක් දාන්න. ආරම්භක ශේෂ අසමාන වෙන ගණන් ඔයාලට එන්නේ නැහැ O level මට්ටමේදී. බලන්න බැංකු පොත අනුව අවසාන ශේෂය 16500යි. 9.30 පාගය කියලා තියෙනවා. බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය 23500යි. අන්න අසමානයි. අසමාන වීමට හේතු දැන් අපි හොයන්න ඕන. අපිට බැංකු ප්‍රකාශනය අනුව ශේෂය කෙලින්ම මෙන්න මෙතනට දාගන්න පුළුවන්. 23500 මෙන්න මෙතනට. කෙලින්ම දාගෙන හදන්නත් පුළුවන්. නැත්තම් ගාන හදනකොට මේ උත්තරේ මෙතනට ගානට එනවා. බලන්න 9.1 ශේෂය 18500යි බැංකු ගිණුමේ ඒකට හරියක් දාන්න. 9.10 බලන්න. චෙක් තැන්පත් කියලා තියෙනවා 9000ක්. චෙක් අංක 562යි 518 යටතේ. අන්න 9000. හර පැත්තේ තියෙන්නේ බැංකු ප්‍රකාශනයේ බැර වෙන්න ඕන. බලන්න 9.11 තියෙනවා. 9000ක් බැර පැත්තේ චෙක් තැන්පත් කියලා. හොඳට බලන්න චෙක් අංකේ 562යි 518. හරි. තැන් දෙකටම හරි දෙකක් දාන්න. ඒ කියන්නේ ඒක තැන්පත් කරලා ඒ වගේම උපලබ්ධි වෙලා. ඊළඟට බලන්න 9.22. හර පැත්තේ තියෙනවා 16000ක් චෙක් තැන්පත් කියලා 336යි 215 යටතේ. බැංකු ගිණුම හර නිසා බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ තියෙන්න ඕන. අන්න ඒ 16000 නෑ. කවුන්ට් කරන්න එක 16000. ඊළඟට බැංකු පොතේ බැර පැත්ත බලන්න 9.7 ණය හිමියන්ට නිකුත් කරලා 3000ක චෙක් එකක්. බැංකු ගිණුම බැර නිසා බැංකු ප්‍රකාශනය හර වෙන්න ඕන 3000ක්. තියෙනවා. චෙක් අංක 667යි 615 යටතේ. තැන් දෙකටම හරි දෙකක් දාන්න. ඊළඟට 9.10 කඩකුලී සඳහා රුපියල් 4000ක චෙක් එකක් නිකුත් කරලා 667යි 616 යටතේ. බැංකු ගිණුම බැර නිසා බැංකු ප්‍රකාශනය හර වෙන්න ඕන. තියෙනවා 9.12 667යි 616 යටතේ රුපියල් 4000යි කියලා. තැන් දෙකටම හරි දෙකක් දාන්න. ඊළඟට බලන්න 9.28 බැංකු පොත බැර වෙලා තිනවා ගැනුම් සඳහා 20000ක චෙක් එකක් නිකුත් කරලා 667යි 616 චෙක් අංකයේ යටතේ. බැංකු පොත බැර වුණාට බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ එක නැහැ. අන්න හවුම් කරන්න. බැංකු ප්‍රකාශනයේ එක නැහැ. ඊළඟට 9.30 අවසාන ශේෂය 16500යි. අන්න එකෙන් තමයි අපි සංශෝධිත බැංකු පොත පටන් ගන්නෙ. 16500ෙන් සංශෝධනය කරන්න පටන් ගන්න එකෙන්. හරි. දැන් බලන්න බැංකු ප්‍රකාශනය. ආරම්භක ශේෂය අපිට ඕනේ නැහැ. 9.8 3000ක චෙක් එකක් හර පැත්තේ තියෙනවා. ඒකට හරි දැම්මා. 9.11 චෙක් තැන්පත් 9000යි. ඒකට හරියක් දැම්මා. 9.12 4000ක චෙක් එකක් තියෙනවා හර පැත්තේ. අපි ඒකටත් හරියක් දැම්මා. 9.25 රිජුපේෂන බැර පැත්තේ තියෙනවා 8000ක්. අන්න ණයගත රිජුපේෂන සංශෝධිත බැංකු පොතට යන්නේ. ඒක රවුම් කරන්න. 9.30 ස්ථාවර නියෝග රක්ෂණ ගාස්තු 5000ක් හර පැත්තේ තියෙනවා. ඒව ඔක්කොම යන්නේ සංශෝධිත බැංකු පොතට. අපි දැන් බලමු රිජුපේෂන 9.25 8000යි. බැංකු ප්‍රකාශනයේ බැර නිසා අපේ බැංකු පොත හර වෙන්න ඕන. රිජුපේෂන 8000යි. මොකද අපිට ලැබෙන එකක් නිසා අපි හර වාණිජ්‍ය බැංකුව බැර කරනවා. ස්ථාවර නියෝග රක්ෂණ ගාස්තු 5000යි. බැංකු ප්‍රකාශනයේ හර නිසා අපේ බැංකු පොත බැර. 9.30 ස්ථාවර නියෝග රක්ෂණ රුපියල් 5000යි. සංශෝධිත බැංකු පොත බැර. හරි. බැංකු ප්‍රකාශනය ඔක්කොම හරි දැන්.
බැංකු ගිණුම බලන්න. බැංකු ගිණුමේ තියෙනවා හර පැත්තේ 16000ක් 922 චෙක් තැන්පත් කියලා. අන්න ඒක අපි රවුම් කරා. ඒක බැංකු ගිණුමේ තිබුණට බැංකු ප්‍රකාශනයේ නෑ. ඒ කියන්නේ තැන්පත් කරලා හර පැත්තේ තියෙනවා කියන්නේ තැන්පත් කර නමුත් බැරනෝ චෙක්. අන්න බැංකු සැසඳුම් ප්‍රකාශයට යනවා. බැරනෝ චෙක් යටතේ 922 චෙක් තැන්පත් කියලා චෙක් අංකේ නම් අනිවාර්යයි 33යි 62යි 15 යටතේ රුපියල් 16000යි කෙලින්ම දෙවනි තීරුවට දැම්මා 16000යි අඩු කළා නිසා වරහන් ඊළඟට බලන්න බැංකු ගිණුමේ බැර පැත්තේ තියෙනවා 9.28 ගැනුම් සඳහා චෙක් එකක් නිකුත් කරලා 20000ක අපි ඒක රවුම් කරා බැංකු ප්‍රකාශනයේ නැති නිසා නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොවූ චෙක් එකක් ඒක. ඒකයි බැංකු ප්‍රකාශනයේ නැත්තේ. අන්න ඉදිරිපත් නොවූ චෙක් වලට දාන්න 9.28 චෙක් 9.28 ගැනුම් චෙක් අංකය අනිවාර්යයි 66යි 17 රුපියල් 20000යි කෙලින්ම දෙවනි තීරුවට දාන්න. ලේසි ගාණක් ඉවරයි. ඔක්කොටම හරි වැටුණා. දැන් බලන්න සංශෝධිත බැංකු පොත. හර පැත්තේ එකතුව බලන්න 24500යි. ඒක බැර පැත්තෙන් ලියන්න. මෙතනින් දාන්න වෙනස 9.30 ඊගේ පාගේ 19500යි. ඔන්න මේ 19500ට කියනවා හැමදාම කියනවා වගේ බැංකු පොත අනුව සංශෝධිත ශේෂය. අන්න මේ ශේෂය තමයි මෙන්න මෙතනට යන්නේ. බැංකු පොත අනුව සංශෝධිත ශේෂය 19500යි. අන්න ඒකට එකතු වෙනවා ඉදිරිපත් නොවූ චෙක් 20000. බලන්න එකතු කරලා 39500යි. ඒකෙන් බැරනෝ චෙක් 16000 අඩු කරන්න රුපියල් 23500 එනවා. ඔන්න මං කිව්වේ 23500 මුලින් දාගෙන හදන්නත් පුළුවන් පස්සේ දාගන්නත් පුළුවන්. ඔන්න 23500 එනවා. ඔන්න මේ ගානේ ඔයාලගෙන් ඇහුවනම් බැංකු පොත අනුව ශේෂයයි බැංකු ප්‍රකාශනය අනුව ශේෂයයි අසමාන වීමට හේතු ඇහුවනම් ඔයාලට මෙන්න මේ හේතු තමයි ලියන්න වෙන්නේ. ඍජු පේෂණ 8000යි ස්ථාවර නියෝග ගෙවීම් 5000යි ඉදිරිපත් නොවූ චෙක් 20000යි බැර නොවූ චෙක් 16000යි. ඔන්න ඕවා තමයි වෙනසට හේතු. ඇහුවනම් ඒ වෙනසට හේතු අතුරෙන් බැංකු සැසඳුම් ප්‍රකාශය සැකසීමට ගන්නා වෙනස්කම් මොනවද? බැංකු සැසඳුම හදන්න ගන්න හේතු මොනවද? සංශෝධිත මුදල් පොත හදන්න ගන්න හේතු මොනවද කියලත් වෙන වෙනම අහන්න පුළුවන්. ඇහුවනම් දැන් ඔයාලට ලියන්න පුළුවන්. සංශෝධිත බැංකු පොතට ගන්නේ ඍජු පේෂණ, ස්ථාවර නියෝග, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු ඒවා. බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්න ගන්නේ ඉදිරිපත් නොවූ චෙක් සහ බැර නොවූ චෙක් විතරයි. අමතරව කිව්වේ